යුද හමුදා කඳවුරක් තුල තිබිය යුතු ආරක්ෂිතභාවය හා රහස්‍යභාවය හේතුවෙන් කඳවුර මැදේ පිහිටි මෙම ගොඩනැගිල්ලට සිවිල් පුද්ගලයන් හට ඇතුළු වීම සඳහා ඉඩ සලසා දීමට හැකියාවක් නොමැත කියලා. එතකොට කියන්නේ මේ අහිංසක මිනිස්සුන්ට මෙතන වෙළඳාම් කරන්න බෑ. මොකද මේක යුද හමුදා කඳවුරක්. සිවිල් වැසියන්ට එන්න බෑ කියලා මේ උත්තරේ දෙනවා. ඊළඟට මම අහනවා මේක තමයි වැදගත්ම දේ. ඊළඟට අහනවා එහි හිමිකරුවන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යාමට මධ්‍යස්ථානයක් ලබා දෙන්නේ. ඒ මිනිස්සුන්ට මේ ත්‍රිපෝලි එකේ ඉන්නේ මේ අක්කර 29 ඇතුලේ තියෙන බිල්ඩිමේ. මෙන්න මේකයි දෙන උත්තරේ. ත්‍රිපෝලි වෙළඳ සංකීර්ණය තුල පිහිටි යුද හමුදාවට අයත් කාර්යාල ස්ථානගත කිරීමට අවශ්‍ය ඉඩම් හා ගොඩනැගිලි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන පවතින අතර ඒවා යුද හමුදාව වෙත ලබාගත් පසු ත්‍රිපෝලි යුද හමුදා කඳවුර සංකීර්ණය සම්පූර්ණයෙන් නිදහස් කිරීමට කටයුතු යොදා ඇත. ඒ කියන්නේ මේ කට්ටියට මේ ත්‍රිපෝලි එකේ මේ අක්කර 29 තියෙන ඔවුන්ගේ ඉඩම් ඔවුන්ගේ ආයතනය ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානය ලබා දෙනවායි කියලා තියෙනවා. මංගාව තියෙනවා මේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙන් එවපු ලියුම් ඒවයි තියෙනවා මේ පුද්ගලයන්ට මං කියන්නම්කෝ 2012 නොවැම්බර් මාසේ 19 වෙනිදා කියනවා යුද හමුදාපතිට ලියන්නේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලේකම් වෙනුවට අත්සන් කරලා තියෙන රංජිත් මහත්මයා ගබඩාව තුල පිහිටි ගොඩනැගිලි යුද හමුදාව විසින් දැනටමත් පරිහරණය නොකරන්නේ නම් අදාළ දේපල හිමිකරුවන් වෙත නිදහස් කිරීමට කටයුතු කරන ලෙස අදාළ දේපල හිමිකරුවන් කියන්නේ මෙතන ඉන්න මේ අහිංසක වෙලෙන්දෝ අහිංසක මේ කෘෂි භෝග දිස්ත්‍රික්ක 21කින් එදා ගෙනාපු පුද්ගලයෝ ඒවා නැවත ඔවුන්ට ලබා දෙන්න කියලා යුද හමුදාපතිතුමාට නියෝගයක් ඉදිරිපත් කරනවා මේ රාජාරක්ෂක නාගරික අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට අතිරේක ලේකම්. ඔය අතරතුරේදී මේ යුද හමුදාවෙන් ලියුමක් එවනවා මේ ත්‍රිපෝලි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ පුද්ගලයන්ට 2012 ඔක්තෝබර් 25 වෙනිදා මෙතන කියනවා මෙන්න මේක අහගන්න කරු අමතෝ ඔබතුමා මේව දැනගන්න ඕන. මෙතන තියෙනවා මම මේ ඔක්කොම සභාගත කරනවා. මෙම ගොඩනැගිලි සංකීර්ණය නිදහස් කර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ත්‍රිපෝලි යුද හමුදා කඳවුරේ ස්ථානගතව සිටින මූලස්ථාන ඒකක සමග සම්බන්ධතාවයෙන් දීර්ඝව කටයුතු සොයා බලන ලදී. ඒ කියන්නේ මේ දැන් මේ අක්කර 29 තියෙන ඉඩමේ. එහිදී පහත සඳහන් හේතු මත විෂයගත ගොඩනැගිල්ල වෙත සිවිල් පුද්ගලයන් හට ඇතුළු වීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසා දිය නොහැකි බව කරුණු අනාවරණය විය. මොකද කඳවුරේ ආරක්ෂක සිවිල් පුද්ගලයන් කඳවුරු මධ්‍යස්ථානයේ පිහිටි විෂයගත ගොඩනැගිල්ල වෙත එීම කඳවුරේ ආරක්ෂාවට බලපෑමක් වෙයි. ඊට පස්සේ කියනවා විශාල වටිනාකමකින් යුතු යුදෝපකරණ භාණ්ඩ මෙහි තියෙයි. ආහාර ද්‍රව්‍යයන්ගේ ආරක්ෂාව අවශ්‍යයි. ඊළඟට කියනවා ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ ආරක්ෂාව සපයන බටපිරෙස් කේන්ද්‍රිතව මෙම ගබඩා සංකීර්ණයේ ස්ථානගතව සිටීම කියලා. ඒ නිසා කිසි විදියකටත් මේ ත්‍රිපෝලි එකේ ඉඩම ඒ හිමිකාරයන්ට ආමියකෙන් දෙන්න බෑයි කියලා මේක 2012 ඔක්තෝබර් මාසේ 12 වෙනිදා EP-ද ඉසෙඩ් අබේසේකර මේජර් ජෙනරාල් යුද හමුදාපති වෙනුවට ලියුමකින් ඉදිරිපත් කරනවා. මම ඒක සභාගත කරනවා. එතකොට මෙතන මොකද්ද මේ එහෙනම් සිද්ධ වෙන්නේ? මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මම ඔබතුමන්ලට ඉදිරිපත් කරන්න කැමතියි. මම මේකත් සභාගත කරනවා ගරු මේ മന്ത്രിතුමනි. මංගාව තියෙනවා මේ චෙලීනා NEB කියන පුද්ගලික ආයතනයෙන් ඉදිරිපත් කළ තියෙන ප්‍රොපෝසල් එක. මේකේ 9 වෙනි පිටේ තියෙනවා chart එකක්. මේකේ තියෙනවා progress to date කියලා. මම මේක සභාගත කරනවා. progress to date. අද වෙනතුරු මේකේ මොකද වෙලා තියෙන්නේ? මේකේ තියෙනවා ජනවාරි 2012 land survey, BOI accreditation, draft project pre-feasibility and exclusive status given for Chelina NEB. එහෙමනම් මේකේ අයිතිය exclusively ඒ කියන්නේ ත්‍රිපෝලි එකේ කට්ටියට නෙවෙයි
චෙලීනා NEB කියන ආයතනයට පමණක් දීලා තියෙන්නේ කවදාද? ජනවාරි 2012. එක්ක මේ මිනිස්සු බොරු කියනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ මේකට උත්තර දීපු ඇමතිවරයා බොරු කියනවා. එහෙමත් නැත්නම් ආරක්ෂක ලේකම් මේ ආරක්ෂක අමාත්‍යාංශය බොරු කියනවා. මේ තුනම ඇත්ත වෙන්න බෑ. තුනෙන් එකයි ඇත්ත. එහෙමනම් ඊට පස්සේ කියනවා මාර්තු 2012 preliminary project report for submission to BOI and Ministry of Transport. ඊට පස්සේ අප්‍රේල් 2012 ඔහොම තියෙනවා. හැම මාසෙම ජනවාරි 2012 ඉඳලා ඔක්තෝබර් 2012 වෙනකම් මේ අසරණ මිනිස්සුන්ට කිව්වා ඔහෙලට මේක දෙන්න බෑ. ඔහෙලා සිවිල් පුද්ගලයෝ ඔහෙලා මේකේ ඇවිල්ලා ආරක්ෂාවට කරදර කරන නිසා මේක ආමි කැම්ප් එකක්. ආමි කැම්ප් එකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න බෑ කියලා. එහෙනම් කවුද මේ චෙලිනා? කවුද චෙලිනා? කවුද චෙලිනා? මේකේ තියෙනවා ඔක්තෝබර් 2012 meeting with secretary to the Ministry of Transport. Meeting with the Ministry of Secretary to the Ministry of Transport. කවුද Ministry Transport අමාත්‍යාංශයේ ලේකම්වරයා? මං හිතන්නේ අර බෙලාජියෝ MGM බැලිස් කැසිනෝ ආයතනවල සභාපති ධම්මික පෙරේරා මැතිතුමා තමයි මේකේ මේ Ministry of Transport මොකද ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා. දැන් එතුමත් එක්ක හම්බෙලා කතා කරා කියලා කියනවා. දැන් බලන්න ඊළඟට මොකද වෙන්නේ? දැන් පේනව නේද මෙතන වෙලා තියෙන දේ? පේනව නේද? ඊට පස්සේ තියෙනවා the commitment given by BOI in principle based on the above undertaking of the CGR. එහෙමනම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මොන අමාත්‍යාංශයේ යටතේ දෙන්නේ? ඒක ඉන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ. එහෙම නේද? ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දන්නලා තියෙනවා මේ චෙලීනා කියන එකට මේ ඉඩම දෙනවා කියලා. අන්ඩර්ටේකින් එක යටතේ තමයි මේ සියලු දේ වෙන්නේ. දැන් බලන්න මේකේ තියෙනවා based on the presentation made by the principal investor to the secretary to the Ministry of Defence, secretary to the Ministry of Transport, chairman of the UDA and other authorities, they have granted preliminary approval for the design. ඔවුන්ට අනුමැතිය ලබා දීලා මූලික ඒ වැඩ කටයුතු කරන්න. දැන් ඔන්න එනවා හොඳ කතාව. The project will be implemented by the principal investor in 2 phases. මේ principal investor කියන්නේ චෙලීනා NEB කියන ආයතනය. Phase 1. මෙන්න මේක හොඳටම අහගත්තොත් හොඳ අපේ මේ සුජීව සේනසිංහ මගේ කල්යාණ මිත්‍ර මන්ත්‍රීතුමාගේ නඩුවක් සම්බන්ධයෙන් පත්‍රය තිබ්බා. මේ එතුමාට විරුද්ධව දාලා එතුමා ඒක දිනලා එතුමාට මේ කරදර කරන්න කියලා දැන් මේ ඉඩමක් මේ පුරවනකොට මෙතන ඩෙවලොප්මන්ට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටි. දැන් ඒ කියන්නේ මේ අක්කර 29 ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටි මොනවාද? development of base infrastructure facilities such as in the project land within internal roads. ඒකේ ලොකු ඉඩමක් තුනම මේක ඇතුලේ පොඩි පාරවල් ටිකක් දාන්න ඕනේ, තාර ටිකක් දාලා කාණු ටිකක් කපන්න ඕනේ. provision of power requirements. light ගන්න මේවා අදින්න ඕනේ. ඊළඟට sewerage and storm water management. sewerage මේ storm water management කියන්නේ කාණු කපන්න ඕනේ. අපද්‍රව්‍ය සහ කාණු කපන්න. කාණු කපන්න කීයද cost එක? approve කරලා තියෙන්නේ. American dollar මිලියන 350යි. රුපියල් බිලියන 47යි. රුපියල් කෝටි 4700යි. මේක කොහොමද වෙන්නේ? අක්කර 29ක් කොළඹ මේ පුරවලා නෙමෙයි. කොළඹ මේ ෆ්ලැට් ලෑන්ඩ් පුරවන්න ඕනේ නැහැ. මුකුත් ඕනේ නැහැ. මරදානේ මුකුත් ඕනේ නැහැ. සුද්ධ කරා පාරවල් ටිකක් දැම්මා, තාර දැම්මා, කාණු කැපුවා. රුපියල් කෝටි 4700යි. මේක වෙන්න බෑ. මේක මොකක් හරි ලොකු හොරයක් තියෙනවා. මොකද්ද මෙතන වෙන්නේ? ඊළඟට කියනවා phase 2. මම එන්නම් හිතන්න මම ඒක පැහැදිලි කරලා දෙන්න. phase 2 construction of high-end commercial towers, residential towers, convention facilities, hotels, operational support services etc. ඒකට cost එක
ඩොලර් මිලියන 1000යි. ඒ කියන්නේ කාණු කපන්න ඩොලර් මිලියන 350යි. මේ තට්ටු නිවාස හෝටල් සංකීර්ණ මේ ඔක්කොම හදන්න ඩොලර් මිලියන 1000යි. එහෙමනම් මේකේ රහස කුමක්ද? මේකේ රහස කුමක්ද? In order to implement this project, the principal investor, that is Chelina NEB, is now required to acquire the land on 99-year lease for it to make initial payment for the land up front by way of foreign direct investment. දැන් කියනවා මේකේ කියනවා දැන් මේක 99 අවුරුද්දට බදු දෙන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ 99 අවුරුද්දේ බදු දෙන එකයි විකුණන එකයි අතර ලොකු වෙනසක් නැහැ. මං කියන්න මොකද කියලා. මේකේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ කැබිනට් එකට දාලා තියෙන ඉල්ලලා. The principal investor is required to include freehold transfer facility of condominium units in fourth floor and above to a third party. දැන් මෙතන කියනවා 99 අවුරුද්දට බදු දෙන්න 99 අවුරුද්දට අපි ආණ්ඩුවෙන් ගන්නවා අරගෙන අපි විකුණනකොට තුන්වෙනි පාර්ශවයකට අපි ඔවුන්ට සින්නක්කර ඔප්පුවට විකුණන්න ඉඩ දෙන්න. ඒක කොහොමද එහෙම කරන්නේ? විදේශිකයන්ට විකුණන්න. සින්නක්කර ඔප්පුවට විකුණන්න. ඊට පස්සේ කියනවා ඒක අවශ්‍ය වෙන්නේ ඇයි? ඒක අවශ්‍ය වෙන්නේ it is much beneficial to the company for the smooth operation of the project. ඒ කියන්නේ මේ චෙලීනා NEB කියන ආයතනයේ ප්‍රගතියට ඔවුන්ගේ ලාභ ලබා ගැනීම සඳහා මෙන්න මේ විදියට 99 අවුරුද්දට ගන්න ඉඩමේ හදන නිවාස සින්නක්කරයට විකුණන්න කැබිනට් අනුමැතිය දෙන්න කියනවා. ඊට පස්සේ කියනවා වෙනසක් තියෙනවා නම් ඒ මුදල වෙනසක් තියෙනවා නම් මේ තියෙන්නේ the difference attributable to the value of such condominium unit being transformed from a leasehold basis to a freehold basis, that revenue collected shall be remitted to the consolidated fund. ඒ කියන්නේ එතකොට වෙනසක් තියෙනවා නම් සින්නක්කර ඔප්පුවට විකුණන එක සහ 99 අවුරුද්දේ බද්ද අතර ඒ මිලේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනස භාණ්ඩාගාරයේ මේ ඒකාබද්ධ අරමුදලට දාන්න කියනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? මේ ආණ්ඩුවේ මහින්ද චින්තනයේ මොකද්ද කිව්වේ? එක ඉඩම් අඟලක් විකුණන්න දෙන්නේ නැහැ කිව්වා. සුද්දොන්ට විකුණන්න දෙන්නේ නැහැ කිව්වා. 100% බදු දානවා කිව්වා. මොකද්ද මේ කරන්නේ? මේක එක සත පහක් ගැන බදු ගැන කතා කරනවද? එක සත පහක බද්දක් ගහන්න ඕනේ කියනවද? දැන් පරිප්පු එක රුපියල් 2 ඉඳලා රුපියල් 22කට වැඩි කරා. ලූණු ගෙඩිය වැඩි කරා. අර්තාපල් ගෙඩිය වැඩි කරා. සැමන් ටින් එක වැඩි කරා. රීලෝඩ් එක වැඩි කරා. මෙතන කියනවා සත පහක්වත් බදු ගහන්න ඕනේ නැහැ කියලා. මේ ඉඩම් අපේ ජාතික සම්පත් පිට කොටුවේ මරදානේ ගෝල් ෆේස් එකේ සුද්දොන්ට විකුණන්න සත පහක්වත් බදු නැතුව. දුප්පත් මිනිහෙක් පිරෙව්වත් අල්ලගෙන ගිහිල්ලා දානවා කූඩුවේ. එදා පෙන්නුවා ටීවී එකේ සිරසද කොහෙද? අරගෙන ගිහිල්ලා මේ සොල්දාදුවෙක් ඒ සොල්දාදුව වැඩ කරන්නේ කොළඹ. ඒ සොල්දාදුවාගේ බිරිඳ පොඩි නිවාසයක් ඉදි කරගෙන අනවසර ඉදිකිරීමක් කියලා පුරවලා ඒ නෝන මහත්තයාවයි මේ වයස 4 5 ළමයි දෙන්නයි ගිහිල්ලා පැය 12ක් හිර කූඩුවේ දාලා ප්‍රතිභා මහනාම හේවා ඊට පස්සේ ටීවී එකේ කතා කරලා කිව්වා මෙහෙම නීතියෙන් කරන්න බෑ. අම්මා කෙනෙක් වරදක් කරා නම් දරුවෝ දෙන්නව නීතියෙන් කූඩුවේ දාන්න බෑ. එහෙම කරන ආණ්ඩුව, එහෙම කරන ඔය පොලිසිය, එහෙම කරන ආරක්ෂක අමාත්‍යාංශය මේ සුද්දොන්ට දෙනවා සත පහක් ගන්න නැතුව අක්කර 29ක් කොළඹ මැද්දේ. දැන් බලන්න මේකේ කියනවා මේ ඉඩම සාධාරණ මිලකට දෙන්නලු කතා කරන්න මන්තුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේක කියනවා මේ ආයතනයට මේක මේ ආයතනයට ලබා දෙන්න. දැන් මේ ආයතනයට මේ ඉඩම ලබා දෙන්න නම් මේ ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් BOI එකට පවර ගන්න ඕනේ.
හරිනේ? පවරගෙන ඒ පවරා ගැනීම තමයි නැවත පවරලා දෙන්නේ චෙලීනායකට. දැන් මෙන්න මෙහෙම කියනවා. To authorize the Commissioner General of Lands to transfer an extent of 29 acres and 2 roads මේ ඉඩම සම්බන්ධයෙන් to the Board of Investments of Sri Lanka as an outright grant without any cost. ඒ කියන්නේ කිසිම ගෙවීමක් නොකර මේක සම්පූර්ණ ගෙවීමකින් තොරව මේක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඊට පස්සේ to authorize the Commissioner General of Lands to include the following conditions in the said free grant of land to the BOI. හරිනේ? එතකොට මේ නිකන් දෙනකොට මේ ඉඩම BOI එකට කොන්දේසි වගේක් දාන්න කියනවා. හරි අපි කියනවා හරි. හොඳයි කොන්දේසි දානවනේ. හොඳයි කොන්දේසි දාලා තමයි දෙන්නේ. මොනවද කොන්දේසි? මේ කොන්දේසි වල තියෙන්නේ මේ to authorize the BOI to lease the land to Chelina NEB Lanka Limited on a 99-year lease. එතකොට මේකේ තියෙනවා කීය කාටද මේ ඉඩම විකුණන්නේ? කීයටද මේ ඉඩම විකුණන්න බලාපොරොත්තු වෙන්නේ? BOI shall lease out such land to principal investor, that is Chelina NEB Limited, 99-year lease based on the valuation by the government chief valuer. දැන් මෙහෙම කියනවා. ඒ කියන්නේ chief valuer කියන්නේ මේ ප්‍රධාන තක්සේරුකරුවාගේ ඒ මිලට අනුව මේක පවරන්න පුළුවන් කියනවා. එතකොට දැන් අපි කල්පනා කරලා බලමු. දැන් මේ ක්‍රිස් එක ගැන මේ දවස්වල හැමෝම කතා කරනවානේ. ක්‍රිස් එක දීලා තියෙන්නේ අක්කර 4 ඩොලර් මිලියන 50ට. එතකොට අක්කර 29ක් නිකන් ගණන් හැදුවොත් 6න් වැඩි කරෝ කොහොමත් මේක ඩොලර් මිලියන 350 360ක් විතර වෙනවා. හරිනේ? එතකොට ඩොලර් මිලියන 360 තමයි එහෙමනම් සාධාරණ මේකේ මේ අපේ මේ වටිනාකම වෙන්න ඕනේ. මොකද ඒ වටේ තියෙන ඉඩම් එක්ක බැලුවම. එතකොට මේ ඩොලර් මිලියන මෙතන කියන 360ත් කානු කපන්නයි තාර දාන්නයි කියන ඩොලර් මිලියන 350ත් අතර බොහොම ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ කියන්නේ අපි ඩොලර් මිලියන 360කට පාරේ තාර දාලා කානු කපලා ඒක දෙනවා ආණ්ඩුවට කියලා. දැන් බලන්න මේකේ තියෙනවා ෆේස් මේකේ තව කතාවක් තියෙනවා. දැන් මේ 8 වෙනි පිටේ මම ඉස්සලා ඉදිරිපත් කරපු මොවුන්ගේ ෆිනෑන්ෂල් ප්‍රොපෝසල් එකේ තියෙනවා 8 වෙනි පිටේ මෙන්න මෙහෙම දෙයක්. ට්‍රාන්ස්පෝර්ට් ටවර්ස් මේ තියෙන පින්තූරේ මේක තමයි ප්‍රවාහන කුළුණු මේක හදන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ 2 minutes left. 5 more minutes. එරන් මන්ත්‍රීතුමා විනාඩි 5. Thank you. මේක තියෙනවා Chelina will provide the Ministry of Transport with modern grade A office facility as consideration for a 99-year lease for the site. මේක කෙලින්ම ඉදිරිපත් කරනවා ගරු මුදල් ඇමතිතුමනි ගෙවන්නේ නැහැ. මේක බාටර් ක්‍රමයක්. අපි සතයක්ක් ගෙවන්නේ නැහැ. ගෙවනවා වෙනුවට අපි මේ ප්‍රවාහන අමාත්‍යාංශයට බිල්ඩිමක් දෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයට මොනවටද මේ බිල්ඩින් මේ ගරු ඇමතිතුමනි බිල්ඩින් මොනවටද? ඔය තියෙන බිල්ඩින් හොඳටම ඇති. මේ ගිය අවුරුද්දේ පාඩුව ප්‍රවාහන අමාත්‍යාංශයේ කෝටි 380යි. කෝටි 380යි පාඩුව. මේගොල්ලෝ මේ ඉඩම කෝටි 4700ක් වටින ඉඩම එක තඹ දොයිතුවක්වත් එක ඩොලර් එකක්වත් එක පවුමක්වත් එක යුවන් එකක්වත් එක යෙන් එකක්වත් බදු ගහන්නේ නැතුව රුපියල් කෝටි 4700 වෙනුවට රුපියල් කෝටි මේගොල්ලෝ කියන පරිදි 350කට මේක හුවමාරු කරගන්න හදනවා. පොහොර සහනාධාරිත කොච්චරද දුන්නේ ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් ගරු ඇමතුමනි ඔබතුමාගේ වාර්තාව ඉදිරිපත් කරනවා 2013 ජනවාරි අප්‍රේල් මුදල් අමාත්‍යාංශයේ වාස්තාව පොහොර සහනාධාරය කෝටි 640යි. පාසල් පොත් නිලැඳුම් වලට කෝටි 123යි. නමුත් ඉඩමේ බදු නිදහස කෝටි 4700යි. කවුද මේ වගේ කවුද මේ මෙච්චර මේ වාසනාව තියෙන මේ ආයෝජකයෝ කවුද? මට වෙලාවක් නැති නිසා
මං කවුද කියලා කියන්න. දැන් අපි හොයලා බැලුවා. චෙලීනා NEB මේකේ තියෙනවා ඔවුන්ගේ චෙලීනා කැපිටල් කෝපරේෂන් කියන මව් සමාගමේ මේ කෝපරේට් ප්‍රොෆයිල් එක මේකේ අවශ්‍ය තැන් අපි සභාගත කරනවා. මේකේ තියෙනවා strategic advantage of Chelina Capital Corporation. මොකක්ද කියන්නේ? Our professional team is well capable of successfully securing government standalone projects. ඔන්න පළවෙනි දේ මොකක්ද ඒගොල්ලන්ගේ strategic advantage එක? ඒගොල්ලන්ගේ strategic advantage එක තමයි ආණ්ඩුවේ project ඔවුන්ට ගන්න පුළුවන් කියන එක. කෙලින්ම කළු සුදු වලින් ලියලා තියෙනවා මම සභාගත කරනවා. ඊළඟට ඔවුන් කියනවා කවුද අපේ clientsලා? What is our track record? අපේ ගමන් මග කුමක්ද? මෙන්න අහගන්න කරු ඇමතුමනි. මේක කියනවා we have been successful in winning many a mega projects for our clients through clients. Most of our achievements remain undisclosed due to sensitivity of shared interest by parties involved. මොකක්ද කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මෙතන කියනවා අපේ ප්‍රධානම හැකියාව තමයි රජයේ කොන්ත්‍රාත්තු ලබා ගැනීමට පුළුවන් වීම. දෙක කියනවා ඔවුන් එව්වා මොනවද කියලා කියන්නේ? මොකද එව්වා රහස්‍යගත නිසා. මිනිස්සුන්ගේ සල්ලි තව කාට හරි දෙනවා නම් කොන්ත්‍රාක්ට් වලට එව්වා කොහොමද ගරු නියෝජ්‍ය කතානායකතුමනි රහස්‍යගත වෙන්නේ? මම දැන් ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරනවා වරාය ඇමතිතුමාට, මහාමාර්ග ඇමතිතුමාට සහ මේ මුද ඇමතිවරයාට කියන්න චෙලීනා කෝපරේෂන් හෝ ඒට අනුබද්ධ ආයතන සමග කරපු ගනුදෙනු මොනවාද? මේ අවුරුදු 2009 ජනවාරි 1 වෙනිදා ඔවුන්ට ගෙවපු මුළු මුදල් ප්‍රමාණය කොපමණද? ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර මොනවාද? මෙව්වා අපිට අහන්න සිද්ධ වෙනවා. මෙන්න බලන්න with arrogance, absolute arrogance, they say our strategic advantage is to win government projects, but we will not disclose because of the secrecy and the sensitivity of those projects. කාගද රහස් මේ රකින්නේ? කාවද sensitize කරන්න හදන්නේ? අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හොයලා බැලුවා චෙලීනා NEB ලංකා පුද්ගලික සමාගම කියන්නේ කවුද? මම නම් කියන්න කැමති වෙන්නේ නැහැ. නමුත් අබේසිංහ කියලා පුද්ගලයෙක් ඉන්නවා. ජමීල් යූසුෆ් කියලා ඒ අබේසිංහ කියන පුද්ගලයා ශ්‍රී ලංකන් ජාතිකයෙක්. ජමීල් යූසුෆ් කියන්නේ අරාබි ජාතිකයෙක්. බුල්ජන්ස් කියලා තව ශ්‍රී ලංකන් ජාතිකයෙක් ඉන්නවා. දැන් බලන්න මේ ආයතනය ඉදිරිපත් කරලා තියෙනවා ලබා ගන්න අක්කර 29ක ඉඩමක් සාමාන්‍ය ජනතාවට දෙන්න බෑ කියපු ආමි එක ඉන්න නිසා ට්‍රිපොලි එකේ වෙලෙන්දන්ව පන්නපු මේ අක්කර 29 දෙන්න යනවා මේ චෙලීනා NEB කියන ආයතනයට. අවම වශයෙන් රුපියල් කෝටි 4700ක් ගන්න ඕනේ ඉඩමට. 100% බද්ද ගැහුවම තවත් කෝටි 4700ක් ගන්න ඕනේ බදු හැටියට. ඊළඟට මොවුන් ඉදිරිපත් කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 1.3ක්. හදලා කියන්න අnder මන්ත්‍රීතුමා කීයද කියලා රුපියල් වලින්? ඇමරිකන් ඩොලර් බිලියන 1.3ක්. ඔව් කරලා ගියාම මේ කතා කරනකොට මම කරන්න අමාරුයි. හරි? රුපියල් බිලියන 140ක්. එතකොට රුපියල් කෝටි 14000. බිලියන 170ක. රුපියල් කෝටි 17000කට වඩා ලොකු ආයෝජනයක් කරන්න ඉල්ලන්නේ. දැන් අපි බැලුවා මගේ අම්මේ විශාල කොම්පැනියක් වෙන්නේ නැති. කවුද මේ? මුළු ෂෙයාර්ස් ප්‍රමාණය කීයද? 3යි. ෂෙයාර්ස් 3යි. per share රුපියල් 10යි. total stated capital රුපියල් 30යි. රුපියල් 30යි. හත් දෙයනේ. රුපියල් 30 ආයතනයක් රුපියල් කෝටි 10000 ගානක ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් ගන්න උත්සාහ කරනවා ඔවුන්ගේ ස්ට්‍රැටජික් ඇඩ්වාන්ටේජ් එක තුලින්. මේකේ අබේසිංහ කියන පුද්ගලයා මේ හදිස්සියම ගිය මාසේ ඉලලස්සලා ඒ වෙනුවට තව කෙනෙක් පොපත් කරලා එදාම ඇයි මේ ඉල්ලාස්වීම? කවුද මේ පුද්ගලයා?
කවුද මේ අබේසිංහ මෙව්ව ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ මේක මේ අක්කර 29 නිසා පමණක් නොවේ ජනතාවට තමයි මේ බදු ගහන්නේ ජනතාවට තමයි ජීවත් වෙන්න බැරි ජනතාවට තමයි මේ දුක දෙන්නේ දයාසිරි එහෙම් පයින්නයි කියලා එක ලොකු ෂෝ එකක් කරා ඊයේ වෙන මොකක් හරි කියලා තව ලොකු ෂෝ එකක් කරනවා රගර් මැච් ගහනවා ක්‍රිකට් මැච් ගහනවා මිනිස්සුන්ට එව්ව බලන්න දෙනවා මිනිස්සුත් බිල්ලෝ ආගේ ගෙම්බෝ ආගේ ඉබ්බෝ ආගේ නෝ බල ඉන්නවා ඒ අතරතුරේ මුළු රටම දූෂණය කරනවා මුළු රටේම සල්ලි හොරා කනවා ඒක තමයි වෙන්නේ හරි බොරුවට this is a smoke and mirror show right you say no everything is okay commonwealth එනවා අරක වෙනවා ඔක්කොම හරි ඒ අලු කළුවරේ ගිහිල්ලා මොකද කරන්නේ කළුවරේ ගිහිල්ලා මිනිස්සුන්ව හොරා කනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට වඩා මේ පිළිබඳව කතා කරන දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා මම කල්පනා කරනවා මම විශ්වාස කරනවා ගරු මුදල් ඇමතිවරයා ඔබතුමා මේ බදු පිළිබඳව කතා කරද්දී මේවා ගැන හොඳට හොයලා බලන්න ඕනේ because this is an unsolicited proposal this proposal did not come through a tender process when you are giving unsolicited proposals how can you give 29 acres of land to a company that has a stated capital of 30 rupees it just does not make sense so therefore there must be These are all Gonibilla companies. Gonibilla company there must be an invisible hand Exactly. there must be an invisible hand so therefore I ask this house to look into this I ask you the honorable minister to look into this and එකක් කරන්න මෙව්වට බදු ගහන්න මෙව්වට බදු ගහලා අද ඔය වැඩි කරපු අල බද්ද අඩු කරන්න අද ඔය වැඩි කරපු පරිප්පු බද්ද අඩු කරන්න අද ඔය වැඩි කරපු බොම්බයි ලුණු බද්ද අඩු කරන්න අද ඔය වැඩි කරපු සමන් බද්ද අඩු කරන්න ඒව අඩු කරලා මේගොල්ලන්ට බදු ගහන්න බොහොම ස්තුතියි